ආයුබෝවන් දරුවනේ සුබෝදෑසනක් හැමෝටම අදත් අපි ඔයත් එක්ක සම්බන්ධ වෙන්නේ උසස් පෙළ ඔයාගේ විෂය නිර්දේශයට අදාළ විදේශ විනිමය අනුපාතය කියන මාතෘකාව සාකච්ඡා කරන්න. මේක ඔයාගේ 10 වෙනි පාඩමේ කොටසක්. ඒ කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනය හා විදේශ විනිමය අනුපාතය කියන කාරණේ තමයි කතා කරන්න තියෙන්නේ. ගෙවුම් ශේෂ ලේඛනයේ පාඩම අපි සාමාන්‍ය පන්ති කාමරය තුල හැමෝම ඉගෙන ගත්තා. මේ විදේශ විනිමය අනුපාතය කියන කොටස තමයි මම මේ කොටසෙන් ආවරණය කරන්න උත්සාහ කරන්නේ. ඔයාලට මම එදා නිබන්ධනයක් දුන්න පුතේ මේ විදේශ විනිමය අනුපාතයට අදාළව වෙනම නිබන්ධනයක් දීලා ඇති. ඒ නිබන්ධනයත් සමග මේ ලෙසන් එකට සම්බන්ධ වෙන්න ඒකත් එක්කලා තමයි මම මේ නෝට් එක ඔයාට කරගෙන යන්නේ. ඒතකොට දේශනේ යන අතරතුර ඔයාට නෝට් ලියන්න ටයිම් එක දෙනවා. ඒකේ හිස්තැන් ටික පුරවගෙන නෝට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි. විදේශ විනිමය අනුපාතය කියන්නේ මොකක්ද බලමු අපි ඉස්සෙල්ලාම. විදේශ විනිමය අනුපාතය. foreign exchange rate කියලා කියනවා අපි. විදේශ විනිමය අනුපාතය. දැන් අපි දන්න විදිහට මොකද්ද පුතේ විදේශ විනිමය අනුපාතය කියන එකේ අර්ථය වෙන්නේ. දැන් ඔයා දන්නවා ලෝකේ රටවල් වල භාවිතාවන විවහාර මුදල් ලේඛකයේ එකිනෙකට වෙනස්. දැන් අපි ශ්‍රී ලංකාවේ භාවිතා වෙනවා ශ්‍රී ලංකා රුපියල්. ඉන්දියාවේ භාවිතා කරනවා ඉන්දියානු රුපියල. ඊළඟ ඇමරිකාවේ ඇමරිකන් ඩොලරය. නේද? ඒකට යුරෝපා සංගමයට අදාළ රටවල් ගණනාවක් යුරෝ කියන මුදල් ලේඛකයේ. බ්‍රිතාන්‍යයේ භාවිතා කරනවා ස්ටර්ලින් පවුම කියන එක. ජපාන් යෙන් භාවිතා කරනවා. මේ විදිහට මේ විවිධ රටවල් වල භාවිතා වන විවහාර මුදල් ලේඛක රටින් රටට වෙනස් වෙනවා. එතකොට මේ විදේශ විනිමය අනුපාතය කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ කිසියම් එක් රටක භාවිතා කරන විවහාර මුදල් ලේඛකයක් තවත් රටක විවහාර මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය මොකක්ද කියන එක. ඒ කියන්නේ ඩොලර් එකක් රුපියල් වලින් කීයද? පවුම් එකක් රුපියල් වලින් කීයද? යූරෝ එකක් රුපියල් වලින් කීයද? ජපාන් යෙන් එකක් රුපියල් වලින් කීයද? ඒ කියන්නේ විවහාර මුදල් ලේඛකයක් තවත් රටක විවහාර මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතයට අපි කියනවා විදේශ විනිමය අනුපාතය foreign exchange rate කියලා. ඒතර රටවල් අතර සිදුවන ගනුදෙනු ජාත්‍යන්තර වෙළඳාමේදී තමයි ගොඩාක් දුරට මේ විදේශ විනිමය අනුපාතය කියන එක අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඊට අමතරව ඔය විදේශ විවහාර මුදලින් පවත්වාගෙන යන ගිණුම් වල මුදල් අපි දේශීය මුදල් බවට පරිවර්තනය කරද්දී ඒ වගේම සංචාරක චෙක්පත් මාරු කරගද්දී නේද? ඒ වගේ විදේශ විනිමය හරහා සිද්ධ වෙන ගනුදෙනු වලදී රටවල් අතර අපිට මේ විදේශ විනිමය අනුපාතය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට මේ ඔයාගේ නෝට් නැත්තම් ටියුට් එකේ පළවෙනි පිටුවට එන්න පුතේ එතන තියෙනවා විදේශ විනිමය අනුපාතය කියලා මාතෘකාව දීලා බලාගන්න නෝට් එකක් දෙනවා. ඉරි ගහ ගන්න මේකට. කිසියම් රටක විවහාර මුදල් ලේඛකයක් වෙනත් රටක විවහාර මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතිකය විදේශ විනිමය අනුපාතිකය නම් වේ. ඒ මගින් එක් මුදල් ලේඛකයක මිල තවත් මුදල් ලේඛකයකින් ප්‍රකාශ කෙරේ. ඒ කියන්නේ එක මුදල් ලේඛකයක වටිනාකම තවත් මුදල් ලේඛක වලින් ප්‍රකාශ කරන්න. පුතේ මේ විදේශ විනිමය අනුපාතය ඉදිරිපත් කරන විදිහ අනුව අපිට මේක ස්වරූප දෙකකට ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි ඍජු ක්‍රමය කියන එක. ඍජු ක්‍රමය. මේකට කියනවා මිල කියවීමේ ක්‍රමය කියලාත් කියනවා. මිල කියවීමේ ක්‍රමය. මිල කියවීමේ ක්‍රමය. අනිත් එකට කියනවා වක්‍ර ක්‍රමය. වක්‍ර ක්‍රමය. මේකට තමයි අපි කියන්නේ ප්‍රමාණ කියවීමේ ක්‍රමය කියලාත් කියනවා. ප්‍රමාණ කියවීමේ ක්‍රමය. ප්‍රමාණ කියවීමේ ක්‍රමය. මේ ආකාර දෙකටම අපිට පුළුවන් විදේශ විනිමය අනුපාතය කියන එක ඉදිරිපත් කරන්න. දැන් අපි බලමු පළවෙනි එකෙන් කියනවා ඍජු කියවීම හෙවත් මිල කියවීමේ ක්‍රමය. මොකද්ද මේ ඍජු ක්‍රමය? නැත්තම් මිල කියවීමේ ක්‍රමයෙන් වෙන්නේ. මේකෙන් වෙන්නේ පුතා විදේශ විවහාර මුදල් ඒකකයක මිල දේශීය විවහාර මුදලින් ඉදිරිපත් කිරීම.
ඒ කියන්නේ විදේශ විවහාර මුදල් ඒකකයක වටිනාකම දේශීය මුදල් ඒකක වලින් ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියන්නේ ඍජු ක්‍රමය කියලා. දැන් අපි ගත්තොත් එහෙම ඇමරිකන් ඩොලර් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 180යි කියමුකෝ. මේ තමයි මිල කියවීමේ ක්‍රමය. ඩොලර් එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කරනවා. විදේශ විවහාර මුදල් එකක වටිනාකම දේශීය මුදලින් ඉදිරිපත් කරනවා. ඒකට අපි කියනවා පුතේ මිල කියවීමේ ක්‍රමය හෙවත් ඍජු ක්‍රමය කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම තව උදාහරණයක් අපි හිතමු බ්‍රිතාන්‍ය පවුන් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 210යි කියලා. දැන් මේ වගේ අපිට පුළුවන් මිල කියවීමේ ක්‍රමය ඍජු කියවීමේ ක්‍රමය භාවිතා කරලා විදේශ විවහාර මුදල් ඒකකයක වටිනාකම දේශීය විවහාර මුදලින් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද වක්‍ර ක්‍රමය නැත්නම් ප්‍රමාණ කියවීමේ ක්‍රමය කියලා කියන්නේ? වක්‍ර ක්‍රමය හෙවත් ප්‍රමාණ කියවීමේ ක්‍රමය කියන්නේ පුතේ අපි කියනවා මේ දේශීය විවහාර මුදල් ඒකකයේ වටිනාකම විදේශ විවහාර මුදලින් ඉදිරිපත් කිරීම. දැන් අපි ගත්තොත් ඩොලර් එකක් රුපියල් 180 නම් ශ්‍රී ලංකා රුපියල් එකක් සමානයි ඩොලර් නම් 180න් 1යි ඩොලර්. මෙන්න මේ විදිහට. මේකට තමයි අපි කියන්නේ වක්‍ර ක්‍රමය ප්‍රමාණ කියවීමේ ක්‍රමය කියලා. ඒ කියන්නේ දේශීය මුදල් ඒකකයේ වටිනාකම රුපියල් එකක වටිනාකම විදේශ විවහාර මුදලින් ඉදිරිපත් කරනවා. ඩොලර් වලින් ඉදිරිපත් කරනවා. දැන් මේ අදාළ උදාහරණයට අනුව තව එකක් ගත්තොත් ශ්‍රී ලංකා රුපියල් එකක් සමානයි 210න් 1යි පවුන්. ස්ටර්ලින් පවුන් 210න් 1ක්. සත ගාණක් එන්නේ. අන්න ඒකට තමයි අපි කියන්නේ වක්‍ර ක්‍රමයේ හෙවත් ප්‍රමාණ කියවීමේ ක්‍රමය කියලා. මම හිතන්නේ තේරුණා ඔයාලට. විදේශ විනිමය අනුපාතය ඉදිරිපත් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඍජු ක්‍රමය හෙවත් මිල කියවීමේ ක්‍රමය. එතනදී බලන්න පුතේ විදේශ විවහාර මුදල් ඒකකයක මිල දේශීය විවහාර මුදලින් ඉදිරිපත් කිරීම. ඩොලර් එකක් රුපියල් 180යි. පවුන් එකක් රුපියල් 210යි. එතකොට විදේශ විවහාර මුදල් ඒකකයේ වටිනාකම දේශීය විවහාර මුදලින් මැනීම තමයි වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් වක්‍ර ක්‍රමයේ හෙවත් ප්‍රමාණ කියවීමේ ක්‍රමයේදී වෙන්නේ දේශීය විවහාර මුදල් ඒකකයක වටිනාකම විදේශ විවහාර මුදලින් ඉදිරිපත් කිරීම. දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා රුපියල් එකක් සමානයි ඇමරිකන් ඩොලර් නම් 180න් 1යි. නැත්නම් රුපියල් එකක් සමානයි පවුන් නම් 210න් 1යි. ඒ ක්‍රමයට අපි කියනවා වක්‍ර ක්‍රමය හෙවත් ප්‍රමාණ කියවීමේ ක්‍රමය කියලා. එහෙනම් අපි ඒක ලියාගෙන ඉමු පුතේ. මුලින්ම ලියාගන්න ඍජු ක්‍රමය. ඍජු කියවීමේ ක්‍රමය හෙවත් මිල කියවීමේ ක්‍රමය. යටතේ ලියන්න. විදේශ විවහාර මුදල් ඒකකයක විදේශ විවහාර මුදල් ඒකකයක වටිනාකම විදේශ විවහාර මුදල් ඒකකයක වටිනාකම දේශීය මුදල් වලින් ඉදිරිපත් කිරීම නැතිනම් විදේශ මුදලේ වටිනාකම දේශීය මුදලින් ප්‍රකාශ කිරීමයි. හරි. එතන කියනවා මේ මගින් විදේශ මුදල් ඒකකයක් සමග හුවමාරු වන දේශීය විවහාර මුදල් ප්‍රමාණය දැක්වේ කියලා. හරිනේ. අපි උදාහරණ කියලා දාමු. US ඩොලර් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 180යි. ඊළඟට
පවුම් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 210යි. මේ උදාහරණ සත්‍ය තත්වයන් නෙවෙයි. හරි. ඊළඟට ඔය උදාහරණයේ ඇත්ත දත්ත ටික දාගන්න ඕන අපි මහ බැංකු වාර්තාවට අනුව මම දෙන්නම්. වක්‍ර ක්‍රමය දක්වා යමු අපි. වක්‍ර කියවීමේ ක්‍රමය හෙවත් ප්‍රමාණ කියවීමේ ක්‍රමය. පුතේ එතන අපි ඉගෙන ගත්තේ මොකද්ද? විදේශ විවහාර මුදල් නැත්නම් දේශීය විවහාර මුදල් ඒකකයක් සමග හුවමාරු වන විදේශ විවහාර මුදල් ප්‍රමාණය. නැත්නම් දේශීය විවහාර මුදල් ඒකකයක වටිනාකම විදේශ මුදලින් ඉදිරිපත් කිරීම. අපි ලියමු මෙහෙම. ලියන්න. දේශීය විවහාර මුදල් ඒකකයක දේශීය විවහාර මුදල් ඒකකයක වටිනාකම විදේශ විවහාර මුදලින් ඉදිරිපත් කිරීම හෙවත් දේශීය විවහාර මුදල් ඒකකයක් සමග හුවමාරු වන විදේශ විවහාර මුදල් ප්‍රමාණය ඉදිරිපත් කිරීමයි. හරි. පුතේ එතන ඔයා බලාගන්න මේ සමීකරණයක් අපිට දියන්න පුළුවන්. කොටුව ඇතුලේ දීලා තියෙනවා දේශීය මුදල් ඒකකයක විදේශ අගය කියලා. එතන අපි කොටුව ඇතුලේ ලියමු එක යට අපි ලියමු දේශීය නැත්නම් විදේශ විවහාර මුදලේ දේශීය අගය. ඒ කියන්නේ ඩොලර් එක්ක රුපියල් වටිනාකමෙන් තමයි අපි බෙදන්නේ. එතකොට එක යට විදේශ විවහාර මුදලේ දේශීය අගයෙන් බෙදනවා. ඒතර අපිට එනවා උදාහරණයක් දීලා තිනවා ඔයාලට බලන්න. බ්‍රිතාන්‍ය පවුම් සමානයි ශ්‍රී ලංකා රුපියල් 200 නම්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පවුම් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 200 නම්. ඒ කියන්නේ දැන් උදාහරණ එකට අදාළ ඔයාට හොයන්න පුළුවන්. පවුම් එකක් සමානයි රුපියල් 200 නම්. එතන පහලින් ලිව්ව හැකි රුපියල් එකක් සමානයි 200න් එකයි පවුම්. ඒ කියන්නේ 0.0.05යි පවුම් වෙන්නේ. ඔන්න පළවෙනි උදාහරණ. උදාහරණ දෙකේ දීලා තිනවා ඔයාට එක්සත් ජනපද ඩොලරයක මිල රුපියල් 125යි නම්. ඒ කියන්නේ ඩොලර් එකක් සමානයි රුපියල් 125 නම් අපිට රුපියල් එකක් සමානයි 125න් එකයි ඩොලර් කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ 0.008යි ඩොලර් කියලා දාන්න පුළුවන්. 0.008යි ඩොලර්. අන්න ඒ උදාහරණ දෙක ලියා ගන්න එතන. පළවෙනි උදාහරණේ තියෙන්නේ පවුම් එකක් සමානයි රුපියල් 200 නම් රුපියල් එකක් සමානයි 200න් එකයි පවුම්. ඒ කියන්නේ 0.005යි පවුම්. ඩොලර් එකක් සමානයි රුපියල් 125යි නම් රුපියල් එකක් සමානයි ඩොලර් 125න් එකයි. ඒ කියන්නේ 0.02යි 8යි ඩොලර් වෙන්නේ. හරිනේ. right. ඊළඟ ප්‍රශ්නට අපි යමු. ඊළඟ පිටුවට යමු අපි. ඒකේ සාකච්ඡා කරනවා පුතේ විදේශ විනිමය වෙළඳපොළ ගැන. දැන් අපි සාකච්ඡා කරන මේ පාඩමේ ටිකක් විධිමත් නැත්නම් ගැඹුරට යනකොට අපිට ඉගෙන ගන්න තියෙනවා පුතේ මේ විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ මොකක්ද කියන එක. දැන් ඔයා දන්නවා විදේශ විවහාර මුදල් ගනුදෙනු වෙන හුවමාරු වන වෙළඳපොළක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ විදේශ විනිමය වෙළඳපොළ කියලා. ඒ කියන්නේ ඇත්තටම මේ විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ වාණිජ බැංකු පද්ධතිය හරහා.
වාණිජ බැංකු පද්ධතිය සමග තමයි මේ විදේශ විනිමය වෙළඳපොළ බද්ධ වෙලා තියෙන්නේ. මූල්‍ය අධිකාරිය කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්කලා රටේ තියෙන වාණිජ බැංකු පද්ධතිය එකතු වෙලා තමයි මේ විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ විදේශ විනිමය වෙළඳපොළේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පුතා මේ තොග වෙළඳපොළ, අනිත් එක සිල්ලර වෙළඳපොළ කියන දෙක. අන්න මේ දෙක අපි අඳුන ගන්න යනවා ඉස්සල්ලාම. මොකද්ද මේ තොග වෙළඳපොළ කියන්නේ? මොකද්ද සිල්ලර වෙළඳපොළ කියන්නේ? දැන් මේ විදේශ විනිමය වෙළඳපොළට අදාළ තොග වෙළඳපොළ කියලා කියන්නේ අපි කියනවා මේ මහා පරිමාණ විදේශ විනිමය හුවමාරු වීම සිද්ධ වෙන වෙළඳපොළ. ඒ කියන්නේ මහා පරිමාණයෙන් විදේශ විනිමය මිලට ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපොළට තමයි කියන්නේ තොග වෙළඳපොළ කියලා. සාමාන්‍ය මේ තොග වෙළඳපොළේ සාමාන්‍ය මහ ජනතාව සම්බන්ධ වෙන්නේ නැහැ. බැංකු, මූල්‍ය ආයතන, ඒ වගේම මහ බැංකුව, ඒ වාණිජ බැංකු පද්ධතිය, ඒ ආයතනික ඒකක තමයි ගොඩක් දුරට මේ තොග වෙළඳපොළට සම්බන්ධ වෙන්නේ. දැන් ඔයාලට නෝට් එකක් දීලා තිනවා විශාල පරිමාණයකින් සිදුවන විනිමය ගනුදෙනු මීට අයත් වේ. මෙහි වාණිජ බැංකු, මුදල් තැරව්කරුවන්, විශාල සමාගම්, මහ බැංකුව හා ආණ්ඩුවේ නියෝජිත ආයතන ප්‍රධාන ගනුදෙනුකරුවන් වේ. ඊළඟ සිල්ලර වෙළඳපොළ කියන්නේ මොකද්ද? දැන් අපි බලමු සිල්ලර වෙළඳපොළ. මේ විදේශ විනිමය වෙළඳපොළේම තව එකක් තියෙනවා සිල්ලර වෙළඳපොළ. මේ සිල්ලර වෙළඳපොළේ ඉන්නේ සාමාන්‍ය මහ ජනතාව සහ වාණිජ බැංකු විදේශ විනිමය හුවමාරු වන වෙළඳපොළ. ඒ කියන්නේ මහ ජනතාව දැන් අපි ගත්තොත් අපි විදේශ විනිමය භාවිතයෙන් තැන්පතු පවත්වාගෙන යනවා NRFC ගිණුම් වල නේද? ඊට පස්සේ ආනයන අපනයන කටයුතු වල වෙනවා. සංචාරක චෙක්පත් මාරු කිරීම හා මිලට ගැනීම සිදු වෙනවා. අන්න ඒ වගේ අර සුළු පරිමාණ සිල්ලර වෙළඳ ගනුදෙනු. අපි කියනවා මේ සුළු පරිමාණයෙන් සිදුවන විදේශ විනිමය හුවමාරු වීම මේ සිල්ලර වෙළඳපොළට සම්බන්ධ වෙනවා. ඒක කියනවා කුඩා පරිමාණයකින් සිදුවන විදේශ විනිමය ගනුදෙනු මීට අයත් වේ. පෞද්ගලික හා කුඩා සමාගම් වල අවශ්‍යතාවයන් සඳහා වන ගනුදෙනු මෙහිදී සිදුවන අතර මේවා මූලික වශයෙන් වාණිජ බැංකු මාර්ගයෙන් සිදුවේ. අන්නේ කාරණා දෙක highlight කරගන්න. ඒ සමස්ත ඡේදය ඉස්සල්ලාම highlight කරගන්න පුතා. හරි. ඊළඟ කොටස අපි බලමු. මේකේ ඊළඟ කාරණේ තමයි පුතේ මේ විදේශ විනිමය ඉල්ලුම හා සැපයීම කියන කතන්දරේ. දැන් අපි භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය වන ආකාරයටම තමයි දැන් විදේශ විනිමය වෙළඳපොලේ ඩොලර් එක මිල, ජපන් යෙන් එක මිල, යූරෝ එකක මිල, ඒ විදිහට විදේශ විනිමය වෙළඳපොලෙත් විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම හා සැපයීමට අනුව තමයි විදේශ විනිමය ඒකකයක හුවමාරු වන මිල තීරණය වෙන්නේ. අපි බලනවා මෙතනදී මේ විදේශ විනිමය ඉල්ලුම හා සැපයීම කියන්නේ මොකද්ද? ඒවා තීරණය වෙන්න බලපාන සාධක මොනවද? දැන් අපි හිතමු මෙහෙම. දැන් මගේ ප්‍රශ්නේ ඩොලර් එකක රුපියල් වටිනාකම දැන් වර්තමානයේ නම් රුපියල් 200ක් විතර වෙනවනේ. 200ටත් වඩා වැඩියෙන් යනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි මේ ඩොලරයක රුපියල් අගේ තීරණය වීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙක තමයි ඩොලරයට තියෙන ඉල්ලුම. ඩොලර් සඳහා වෙළඳපොලේ තියෙන ඉල්ලුමයි ඩොලර් සඳහා තියෙන සැපයුමයි. දැන් අපි තේරුම් ගන්න උත්සාහ කරනවා මොකද්ද මේ ඩොලරයට ඇති වෙන ඉල්ලුම? ඒ සඳහා බලපාන සාධක මොනවද? ඩොලර් වලට සැපයුමක් ඇති වෙන්නේ කොහොමද? ඒකට බලපාන සාධක මොනවද? දැන් මේක තේරුම් ගන්න අපහසුයි හරි අවබෝධයෙන් අහගෙන හිටියේ නැත්තම් දැන් හොඳට වටහා ගන්න දැන් මේ ඩොලරේ කියන එක අපි හිතන්න ඕන පුතේ මේ අපේ රටේ විදේශ විනිමය වෙළඳපොළට ඉල්ලුම හා සැපයීම ගැන තමයි අපි දැන් හිතන්නේ ඉස්සල්ලා. එතකොට ඔයා බැලුවොත් ඩොලරයට ඉල්ලුමක් ඇති වෙන්නේ කොහොමද? අපේ වෙළඳපොලේ ඩොලර් වලට ඉල්ලුමක් ඇති වෙන්නේ කොහොමද? අපි ඩොලර් ඉල්ලන්නේ ඇයි කියලා හිතන්න ඕන. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් අපි ඩොලර් ඉල්ලන්නේ ඩොලර් භාවිතා කරලා ගෙවීමක් කරන්නනේ. ඒ කියන්නේ අපි රුපියල් දීලා විදේශ විනිමය වෙළඳපොලෙන් ඩොලර් ඉල්ලන්න ඕන.
ඒ ඇයි ඉල්ලන්නේ? දැන් අපි ගත්තොත් එක උදාහරණයක්. අපි පිට රටින් තිරිඟු පිටි තොගයක් ආනයනය කරන්න හදනවා. දැන් අපි තිරිඟු පිටි වලට රුපියල් වලින්ද ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද? අපි ගෙවන්න ඕනේ ඩොලර් වලින්. ඒතර අපේ විදේශ විනිමය වෙළඳපොළට අපි රුපියල් දීලා ඉස්සරලාම ඉල්ලන්න ඕනේ මොනවද පුතේ? ඩොලර් ඉල්ලන්න ඕනේ. එහෙනම් අන්න ආනයන සඳහා අපි ගෙවීමක් කරනකොට අපි ඩොලර් වලින් ගෙවීමක් කරන්න වෙන හින්දා ඩොලර් ඉල්ලන්න වෙනව නේද වෙළඳපොළෙන්? ඔව් රුපියල් දීලා ඩොලර් ඉල්ලන්න වෙනවා. මේ විදිහට මම එක උදාහරණයක් එක පැත්තක් පැහැදිලි කරේ. විදේශ විනිමය පිට රටවලට ගලා යාමක් වෙන සෑම ගනුදෙනුවකින්ම ඩොලරයට ඉල්ලුමක් ඇති වෙන්නේ. දැන් උදාහරණයක් තමයි භාණ්ඩ හා සේවා ආනයන අපි කිව්වේ. ඊළඟට ණය ආපහු ගෙවීමක් කළොත් ණය පොලී සහ ණය වාරික ආපසු ගෙවීමක් කළොත් ඩොලරයට ඉල්ලුමක් ඇති වෙන්නේ. විදේශ ආයෝජන ගලා යාමක් ඒ කියන්නේ අපේ රටට එනවා නෙමෙයි අපි පිට රටවල ආයෝජනයක් කළොත් ඩොලර් එළියට ගලාගෙන යන්නේ. අපි විදේශ සංක්‍රාම ගෙවීමක් කළොත් ඩොලර් එළියට යන්නේ. නේද? අපි විදේශ සාධක ආදායම් නැත්නම් ප්‍රාථමික ආදායම් ගෙවීමක් කළොත් ඩොලර් එළියට යන්නේ. ඒතර පැහැදිලි දේ තමයි ඩොලර් එළියට යන විදේශ විනිමය මේ රටෙන් එළියට යන හැම වෙලාවකම එකී විදේශ විනිමය සඳහා ඉල්ලුමක් ඇති වෙන්නේ. ඒ අවස්ථා කීපයක් තමයි මම කියලා දුන්නේ. එහෙනම් ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන විදේශ විනිමය වෙළඳපොළේ සැපයුමක් ඇති වෙන්නේ මොන වගේ වෙලාවකද? එහෙනම් ඉල්ලුමක් ඇති වෙන්නේ පුතේ විදේශ විනිමය එළියට යන වෙලාවක නම් විදේශ විනිමය රට තුළට ගලා ඒමක් සිද්ධ වෙන ඕනෑම සිදුවීමකින් විදේශ විනිමය වෙළඳපොළේ සැපයුමක් ඇති වෙන්නේ. එහෙනම් අපි ගත්තොත් භාණ්ඩ හා සේවා අපනයන තුලින් ඩොලර් අපේ රටට එනවා. එයාලා ඩොලර් දීලා අපේ මාකට් එකෙන් ඉල්ලන්න ඕනේ රුපියල්. ඒකල තමයි අපිට ගෙවන්න ඕනේ. ඒතර අපේ විදේශ විනිමය වෙළඳපොළට ඩොලර් ගලා ඒමක් වෙන්නේ. විදේශ විනිමය රට තුළට එනවා. ඒතර සැපයුමක් වෙන්නේ. විදේශ ආයෝජන ගලා ඒම. විදේශ ණය ආධාර ගලා ඒම. විදේශ ප්‍රාථමික ආදායම් මේ රටට ලැබීම. අන්න ඒ තුලින් විදේශ විනිමය සැපයුමක් සිද්ධ වෙනවා. එහෙනම් පුතේ හරි සරලයි සිද්ධිය. විදේශ විනිමය වෙළඳපොලේ එක එක විදේශ විනිමය සඳහා වන මිල තීරණය වෙන්නේ ඉල්ලුමට හා සැපයීමට අනුව. විදේශ විනිමය සඳහා වන ඉල්ලුම තීරණය වෙන්නේ මෙරටින් පිට රටවලට විදේශ විනිමය ගලා යාමක් සිදුවන ගනුදෙනු වලින්. විදේශ විනිමය සැපයුම තීරණය වෙන්නේ පිට රටවලින් මෙරට තුලට විදේශ විනිමය ගලා ඒමක් සිදුවන ගනුදෙනු වලින්. හරිනේ. අපි යමු නෝට් එකට. එතන තියෙනවා විදේශ විනිමය ඉල්ලුම කියලා. ඒ යටතේ කියලා තියෙනවා විදේශ විනිමය සඳහා ගෙවීමක් සිදුවන සෑම අවස්ථාවකදීම විදේශ විනිමය සඳහා ඉල්ලුමක් ඇති වේ. එවැනි අවස්ථා කීපයක් පහතින් දැක්වේ කියලා තියෙනවා. අර කොටු ඇතුලේ තියෙනවා බලන්න විදේශ විනිමය ඉල්ලුම් වක්‍රයේද භාණ්ඩයක ඉල්ලුම් වක්‍රයෙන් පහතට බෑවුම් වේ කියලා. දැන් ඔයාලට මම සරලව පෙන්නුවොත් විදේශ විනිමය වෙළඳපොලේ ඩොලරයක මිල තීරණය වෙන්න කොහොමද බලපාන්නේ ඉල්ලුම් සැපයුම් බලවේග කියලා. අපි මේ පැත්තේ ගන්නවා. මේ පැත්තේ ගන්නවා පුතේ ඩොලරයක රුපියල් අගේ. ඩොලරයක රුපියල් අගේ ගන්නවා මේ පැත්තේ. හරි. මේ පැත්තේ හුවමාරු වන ඩොලර් ප්‍රමාණය ගන්නවා අපි. ඩොලර් ප්‍රමාණය. හරි. දැන් අපි ගත්තොත් මේ තියෙන පුතේ ඩොලර් සඳහා වන ඉල්ලුම. මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නන්නේ ඩොලර් ඉල්ලුම මේ තියෙන්නේ. ඩොලර් ඉල්ලුම. මේ තියෙන සැපයුම් වක්‍රය සාමාන්‍ය සැපයුම් වක්‍රයක්. මේකට අපි කියන්නේ ඩොලර් සඳහා වන සැපයුම. ඩොලර් සැපයුම මේ තියෙන්නේ. ඒකට ඩොලර් ඉල්ලුමයි ඩොලර් සැපයුමයි අනුව ඩොලරයක රුපියල් අගේ තීරණය වෙලා තියෙනවා. අපි හිතමු රුපියල් 200යි කියලා රුපියල් අගේ තීරණය වෙලා තියෙනවා. ඒ 200 ගානේ ඩොලර් අපි හිතමු 500ක් වෙළඳපොලේ හුවමාරු වෙනවා. මෙන්න මේ විදිහට තමයි පුතේ විදේශ විනිමය වෙළඳපොලේ ඩොලරයක අගේ තීරණය වෙලා තියෙන්නේ. අන්නේ ඩොලර් ඉල්ලුම තීරණය කරන සාධක හා
ඩොලර් සැපයීම තීරණය කරන සාධක තමයි මම ඔයාට ඔය කියලා දීගෙන යන්නේ. ඒතකොට ඩොලර් ඉල්ලුම තීරණය වෙන්නේ විදේශ විනිමය භාවිතයෙන් ගෙවීමක් කරන හැම වෙලාවකම. එළියට විදේශ විනිමය ගලා යාමක් වන හැම වෙලෙම ඩොලර් සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. ඒකට උදාහරණ කීපයක් ලියන්න පුතේ හිස්තැනේ මෙන්න මෙහෙම. කමා දාලා ලියන්න. භාණ්ඩ හා සේවා ආනයන භාණ්ඩ හා සේවා ආනයන ඊළඟට ණය වාරික හා පොලී ගෙවීම ණය වාරික හා පොලී ගෙවීම ඊළඟට විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම ඊළඟට විදේශ වර්තන හා ප්‍රාග්ධන සංක්‍රාම ගෙවීම විදේශ වර්තන හා ප්‍රාග්ධන සංක්‍රාම ගෙවීම ඊළඟට විදේශ රටවල කරන ආයෝජන විදේශ රටවල කරන ආයෝජන අනේ සියලු ගනුදෙනු වලින් මේ රටින් විදේශ විනිමය පිට රටවලට ගලා යාමක් සිද්ධ වෙනවා. පුතේ ඊළඟට තියෙනවා විදේශ විනිමය සැපයුම කියලා මාතෘකාවක්. බලන්න ඒකට අවශ්‍ය තැන්වල ඉරිගහ ගන්න. විදේශ විනිමය උපයන සෑම අවස්ථාවකදීම විදේශ විනිමය සඳහා සැපයුමක් ඇති වේ. එවැනි අවස්ථා කීපයක් පහතින් දැක්වේ. මම ඔයාලට කිව්වේ ඒකනේ. මේ රටට විදේශ විනිමය ඉපයීමක් ගලා ඒමක් සිද්ධ වෙන හැම වෙලේම විදේශ විනිමය සැපයීමක් ඇති වෙන්නේ. උදාහරණ දීලා තිනවා භාණ්ඩ හා සේවා අපනයන, විදේශ ණය හා ආධාර ලැබීම, විදේශ ආයෝජන සඳහා ලාභාංශ සහ පොලී ලැබීම, විදේශිකයන්ට සපයා ඇති ණය සඳහා වාරික හා පොලී ලැබීම, නිල හා පෞද්ගලික සංක්‍රාම ලැබීම. ඒතර මේ රටට පිට රටවලින් විදේශ විනිමය ගලා එන ඕනෑම ගනුදෙනුවක් නිසා විදේශ විනිමය සැපයුමක් තමයි ඇති වෙන්නේ. හරි ඊළඟ මාතෘකාවට අපි යනවා. විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම කෙරෙහි බලපාන සාධක. සාමූහිකව ගත්තාම පොදුවේ ගත්තාම විදේශ විනිමය ඉල්ලුම සැපයුම බලපාන නැත්තම් වෙනස් වෙන්න බලපාන සාධක ටිකක් අහනවා. මේවා ලියා ගන්න පුතේ මේවා තේරෙනවා. මේ අපි කතා කරපුවා පොදුවේ මේ ඉදිරිපත් කරන්නේ. එක අපනයන හා ආනයන වෙළඳ ප්‍රවාහ. දැන් ඒක දෙපැත්තට බලපාන ආකාරය කියලා දුන්නා. අපනයන හා ආනයන වෙළඳ ප්‍රවාහ. දෙක දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රවාහ. දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රවාහ. තුන සමපේක්ෂණ පදනමින් සිදුවන මූල්‍ය සංචලන. අර අපි විදේශ විනිමය වෙළඳ පොලේ ලාභ අපේක්ෂාවෙන් විනිමය මිලට ගැනීම හා විකිණීම කරන ඒවා තමයි සමපේක්ෂණ පදනමින් සිදුවන මූල්‍ය සංචලනයන් කියන්නේ. 4 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ හැසිරවීම. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ හැසිරවීම. ඒ කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්තියේ හැසිරවීම. ඊළඟට රාජ්‍ය විදේශ විනිමය ප්‍රතිපත්තිය. රාජ්‍ය විදේශ විනිමය ප්‍රතිපත්තිය. තව එකක් ලියන්න ක්‍රමාවක් හරි දාලා රටවල් අතර පොදු මිල මට්ටමේ වෙනස් වීම. රටවල් අතර පොදු මිල මට්ටමේ වෙනස් වීම. පොදු මිල මට්ටමේ වෙනස් වීම. හරි. එහෙනම් ඔන්න ඒ විදේශ විනිමය අනුපාතය තීරණය වන ආකාරය විදේශ විනිමය වෙළඳ පොලේ විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම හා සැපයුම කියන බලවේග දෙක මත විදේශ විනිමය අනුපාතය තීරණය වෙන්නේ කෙසේද කියන එක තමයි අපි ඉගෙන ගත්තේ. රයිට්. ඊළඟට මේ විදේශ විනිමය අනුපාතය කියන කොටසේ අපිට වැදගත් ඊළඟ සාකච්ඡාව තමයි
විනිමය අනුපාතික ක්‍රම කියන මාතෘකාව. විනිමය අනුපාතික ක්‍රම. විනිමය අනුපාතික ක්‍රම. මේකටම තමයි කියන්නේ විනිමය අනුපාතික තන්ත්‍ර කියලාත් කියනවා. විනිමය අනුපාතික තන්ත්‍ර. ලෝකේ ක්‍රියාත්මක වන මේ විනිමය අනුපාතික ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ විදේශ විනිමය ප්‍රතිපත්තියට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව තමයි විදේශ විනිමය අනුපාතය කළමනාකරණය කිරීම කියන කාර්යය කරන්නේ. ඒක මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් අතරින් එකක් අපි ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ විදේශ විනිමය අනුපාතිකය කළමනාකරණය කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ලෝකේ රටවල් වල මේ දක්වා ක්‍රියාත්මක වුණු සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින විනිමය අනුපාතික තන්ත්‍ර කීපයක් අපි හඳුනගෙන තියෙනවා. පුතේ එකක් තමයි පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. මේක තමයි කියන්නේ පූර්ණ නම්‍ය පූර්ණ චල ඒ පූර්ණ පාවෙන විනිමය අනුපාතික තන්ත්‍රය. ඊළඟ එකනට අපි කියනවා ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. තව එකක් තියෙනවා පාලිත චල. එහෙම නැත්නම් පාලිත පාවෙන විනිමය අනුපාතික ක්‍රමය කියන එක. මෙන්න මේ තුන තමයි අපේ විෂය නිර්දේශය අපි පැහැදිලිව ඉගෙන ගන්න ඕන විනිමය අනුපාතික ක්‍රම තුන වෙන්නේ. ලෝකයේ දැනට රටවල් වල මේ ක්‍රම තුනෙන් එකක් හෝ ක්‍රියාත්මක වෙනවාමයි. දැන් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් මේ තුනම මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් ලංකාවේ 1977 දක්වා කාලය තුල ලංකාවේ ක්‍රියාත්මක වුණේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් අඛණ්ඩව. ඊට පස්සේ 1977 ඉඳලා 2001 අවුරුද්ද වෙනකන් ශ්‍රී ලංකාවේ තිබ්බේ පාලිත පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. 2001 අවුරුද්දේ ඉඳලා අද දක්වා ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ පූර්ණ පාවෙන විනිමය අනුපාතික තන්ත්‍රය. එතන මේ විනිමය අනුපාතික ක්‍රම තුනම ලංකාවේ ඉතිහාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ලෝකේ රටවල් වලත් මේ විනිමය අනුපාතික ක්‍රමේ වරින් වර වෙනස් කරමින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ රටට අනුගත වන ක්‍රමවේදයක් අනුව එයාලා නැත්තම් එහි මූල්‍ය අධිකාරී මේ විනිමය අනුපාතිකයට ගැලපෙම් කරන අවස්ථා තියෙනවා. මේ වර්තමානයේ අපි ශ්‍රී ලංකාවේ මේ පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය තමයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න යනවා පුතේ මේ පූර්ණ පාවෙන විනිමය අනුපාතික තන්ත්‍රය, ස්ථාවර විනිමය අනුපාතික තන්ත්‍රය සහ පාලිත පාවෙන නැත්තම් පාලිත නම්‍ය චල විනිමය අනුපාතික ක්‍රම ගැන ඒ වගේ ක්‍රියාත්මක වෙන ස්වභාවය හා වාසි අවාසි ගැන ඔයාගෙන් අහනවා. ප්‍රධාන වශයෙන් ඔයාලට මෙන්න මේ දෙන්න ගැන තමයි ප්‍රශ්නේ යොමු වෙන්නේ. මේ පාලිත පාවෙන විනිමය අනුපාතිකය ගැන තරම් ප්‍රශ්න අහලා නැහැ. නමුත් අපි මේ තුනම එකින් එක කතා කරන්න යනවා. රයිට් ඔයාගේ නෝට් එකට එන්න පිටු අංක 2 පහලින් තියෙනවා විනිමය අනුපාතික තන්ත්‍ර කියලා මාතෘකාවක්. ඒ යටතේ ඉරිගහ ගන්න මේවට ලෝකයේ සෑම රටක්ම නිශ්චිත විදේශ විනිමය අනුපාතිකයක් පවත්වා ගනී. පහත ස්වරූපයන්ගෙන් රටකට විනිමය අනුපාතික ක්‍රමය පවත්වා ගත හැකිය. පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය, ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය, පාලිත පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. ඔය තුන තමයි දැනට ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු මුලින්ම පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් නැත්තම් තන්ත්‍රය කියන්නේ මොකක්ද? මේක හරි වැදගත්. පූර්ණ පාවෙන නැත්තම් පූර්ණ චල එහෙමත් නැත්තම් පූර්ණ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය කියන්නේ මොකක්ද? පුතේ දැන් පූර්ණ පාවෙන කියන්නේ නිදහසේ පාවෙන්න ඉඩ හැරපු. දැන් පූර්ණ චල පූර්ණ නම්‍ය මොකක්ද මේ කියන්නේ? මේකෙන් අදහස් වෙන්නේ
දැන් රටක විදේශ විනිමය අනුපාතිකය තීරණය කරන්න හෝ එහි දෝලනයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නැත්තම් මූල්‍ය අධිකාරිය මැදිහත් වීමක් නොමැති තත්වය තමයි පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයේදී වෙන්නේ. ඒ කියන්නේ රටේ මූල්‍ය අධිකාරියේ මැදිහත් වීමකින් තොරව විදේශ විනිමය වෙළඳපොලේ ඉල්ලුම් හා සැපයුම් බලවේග මත නිදහසේ විනිමය අනුපාතිකයේ තීරණය වෙන්නත් විනිමය අනුපාතිකයේ දෝලණය වෙන්නත් ඉඩ හරන ලද තත්වයට අපි කියනවා පූර්ණ පාවෙන විනිමය අනුපාතික තන්ත්‍රය කියලා. ඒතර මේ පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ සැබෑම විනිමය අනුපාතිකයේ තීරණය වෙනවා. මොකද ඉල්ලුම් සැපයුම් බලවේග මත කෘත්‍රිම විනිමය අනුපාතිකයක් නෙමෙයි තීරණය වෙන්නේ ස්වයංක්‍රීය විනිමය අනුපාතිකයක් තීරණය වෙන්නේ. ඒක තමයි ගොඩක් ලෝකේ රටවල් වල වර්තමානයේ භාවිතා වන ක්‍රමය. අපේ රටෙත් වර්තමානයේ මේ පූර්ණ පාවන විනිමය අනුපාතික තන්ත්‍රය තමයි ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. හරි. අපි ඒක ලියාගමු පුතේ ඉස්සල්ලාම පිටු අංක 3 උඩම තියෙනවා පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. ඒ යටතේ ලියන්න මූල්‍ය අධිකාරීන්ගේ වරහන් ඇතුලේ මහ බැංකුවේ වරහන් වහලා මැදිහත් වීමකින් තොරව විදේශ විනිමය වෙළඳපොලෙහි පවතින ඉල්ලුම් හා සැපයුම් බලවේග මත නිදහසේ විදේශ විනිමය අනුපාතිකය තීරණය වීමේ ක්‍රමයයි. මෙහිදී විනිමය අනුපාතිකය තීරණය වීම හා දෝලණය වීම ස්වයංක්‍රීයව සිදුවන බැවින් විනිමය අනුපාතිකයේ අගය අදි탁සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් සිදු නොවේ. අදි탁සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් සිදු නොවේ. ඒ කියන්නේ පුතේ විදේශ විනිමය අනුපාතිකයේ සැබෑ අගයමනේ දැන් තීරණය වෙන්නේ. කෘත්‍රිම එකක් තිබ්බොත් තමයි සැබෑ අගය වැඩියෙන් දැක්වීම හෝ අඩුවෙන් දැක්වීම සිද්ධ වෙන්නේ. අදි탁සේරු හෝ ඌන තක්සේරු වීමක් වෙන්නේ. නමුත් පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ ඇත්තම විනිමය අනුපාතිකයේ ක්‍රියාත්මක වන නිසා සැබෑ විනිමය අනුපාතිකයයි ආයි කෘත්‍රිම එකයි කියලා දෙකක් නැහැ. ඒ හින්දා විනිමය අනුපාතික අදි탁සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිනේ? right. අපි බලමු පුතේ ඊළඟට මේ පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ අපිට පුළුවන් මේ විනිමය අනුපාතිකයේ තීරණය වන විදිහ ප්‍රස්ථාර සටහනක ඉදිරිපත් කරන්න. ඒ ප්‍රස්ථාර සටහන් වල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු ක්‍රමය. ඍජු ක්‍රමයට ප්‍රස්ථාරය පෙන්වන්න පුළුවන්. අනිත් එක තමයි වක්‍ර ක්‍රමය. මේ දෙකටම ඔයාට විභාගයට ප්‍රශ්න අහලා තියෙනවා. මේ දෙකෙන් කෝක හරි එකක් අහනවාමයි. හරි ඍජු ක්‍රමය හා වක්‍ර ක්‍රමය කියන ක්‍රම දෙකට
අපිට ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කරන්න පුළුවන් පුතේ මේ විනිමය අනුපාතිකයේ තීරණය වෙන විදිහ. මේකේ මේ ඍජු ක්‍රමය යටතේ අපි සිරස් අක්ෂයට ගන්නේ ඔයාගේ රූප සටහන දීලා තියෙනවා බලාගෙන මම විස්තර කරන එක කරන්නේ. මේකේ තියෙන්නේ ඩොලර් එකක මිල රුපියල් වලින් නැත්නම් ඩොලරයක රුපියල් අගේ කියලා ලියවනම් හරියි. ඩොලරයක රුපියල් අගේ මේ තියෙන්නේ. රුපියල් අගේ. මේ පැත්තේ තියෙන ඩොලර් ප්‍රමාණය. උමාරු වෙන ඩොලර් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ ඩොලර් ඉල්ලුම තියෙන්නේ. මේ තියෙන්නේ ඩොලර් ඉල්ලුම. හරි. එතකොට මේ සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ ඩොලර් සැපයුම තියෙන්නේ. ඩොලර් සැපයුම. හරි. එතකොට මේ ඩොලරයක වටිනාකම රුපියල් වලින් තීරණය වෙලා තියෙනවා. අපි කො ඩොලර් එකක් මෙතන රුපියල් 100යි කියලා තීරණය කරලා තියෙනවා. ඩොලර් එකක් සමාන රුපියල් 100යි. ඒ ගානට කුමාරු වෙන ඩොලර් ප්‍රමාණය. මෙතන අපි දාමු ඩොලර් ප්‍රමාණය ඩොලර් 2000ක් කියලා මාකට් එකේ. ඩොලර් 2000ක් කුමාරු වෙනවා. ඉතින් මේක තමයි ඍජු ක්‍රමය. ඒ කියන්නේ විදේශ මුදල් ඒකකයක දේශීයගේ තීරණය වෙන විදිහ. ඊළඟ වක්‍ර ක්‍රමයේදී ඔයා එතන සිරස් අක්ෂ මාරු වෙනවා. වක්‍ර ක්‍රමයේදී අපි හොයන්නේ රුපියලක ඩොලර් අගේ රුපියලක ඩොලර් වටිනාකම තමයි අපි හොයන්නේ. රුපියලක ඩොලර් වටිනාකම තමයි හොයන්නේ. මේ පැත්තේ රුපියල් ප්‍රමාණය තමයි මේ පැත්තේ දාන්නේ. රුපියල් ප්‍රමාණය. උවමාරුවට රුපියල් ප්‍රමාණය. ඉතින් මෙතන තියෙන්නේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නන්නේ රුපියල් සඳහා වන ඉල්ලුම. රුපියල් ඉල්ලුම තමයි මෙතන පෙන්නන්නේ. මේ පැත්තෙන් පෙන්නන්නේ රුපියල් සැපේ. රුපියල් සැපේ මේ පැත්තේ. රුපියල් සැපේ. හරි. ඊළඟට මේ ඡේදනය වන තැන තීරණය වෙන්නේ අපි ගත්තොත් 0.01 ඩොලර් කියලා හිතමු. ඒ කියන්නේ 100න් එකක් දැම්මොත් මේකට අදාළ ඒ රුපියලක ඩොලර් අගේ. උවමාරු වෙන රුපියල් ප්‍රමාණය අපි හිතමු රුපියල් 5000ක් ඒ ගානට උවමාරු වෙනවා. ඒ අනුපාතයට. ඔය තමයි වක්‍ර ක්‍රමය. ඒ කියන්නේ දේශීය මුදල් ඒකකයක විදේශ අගේ තීරණය වන විදිහ. මෙතන තියෙන විදේශ මුදල් ඒකකයක දේශීය අගේ තීරණය වන විදිහ. මේ විදිහට අපිට පුළුවන් ඍජු ක්‍රමය හා වක්‍ර ක්‍රමය භාවිතා කරලා ඩොලරයක රුපියල් අගේ තීරණය කරන්න. පැහැදිලිද පුතේ? හරි. ඊළඟට අපි මේ රූප සටහනේ තියෙන ටික ඔයාලට ඉස්තර ටික පුරව ගන්න පුළුවන්. පහළ ඍජු ක්‍රමය කියන එකේ යටතේ බලන්න විදේශ විනිමය අනුපාතිකයේ එක්සත් ජනපද ඩොලරයක් රුපියල් 100ක්. සමතුලිත එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණය අපි හිතමු ඩොලර් 2000 ලෙසද තීරණය වී ඇත. වක්‍ර ක්‍රමය යටතේ වෙළඳපොළ සමතුලිත වේ. මෙහිදී විදේශ විනිමය අනුපාතිකය ශ්‍රී ලංකා රුපියල 0.01 ඩොලර් ලෙසද සමතුලිත ප්‍රමාණය රුපියල් 5000 ලෙසද තීරණය වී තිබේ. අන්නේ නෝට් එක හදාගන්න. ඊළඟට කියනවා පහලින් බලන්න නෝට් එක මූල්‍ය අධිකාරීන්ගේ බලපෑමකින් තොරව ඉල්ලුම් හා සැපයුම් බලවේග මගින් පමණක් තීරණය වන මෙවැනි විනිමය අනුපාතික ක්‍රමයක් ප්‍රායෝගිකව දැකිය නොහැකියි. ඒ කියන්නේ 100% නිදහසේ හැසිරෙන විනිමය අනුපාතික තන්ත්‍රයක් ඇත්තටම ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුළු වශයෙන් හෝ මූල්‍ය අධිකාරිය දැන් ශ්‍රී ලංකාවේ නම් මහ බැංකුව මේ විනිමය අනුපාතිකයේ දෝලණය වීම කෙරෙහි යම් ආකාරයකින් මැදිහත් වීමක් වෙනවා. විදේශ විනිමයේ ඉල්ලුම් හා සැපයීම වෙනස් වීම මත විදේශ විනිමය ලැබීම හා ගෙවීම ප්‍රවාහ තීරණය වන බැවින් විදේශ විනිමය අනුපාතිකයේ සමතුලිත වන විට ගෙවුම් ශේෂයද සමතුලිත වේ. එබැවින් නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ ගෙවුම් ශේෂ ලේඛනයේ ස්වයංක්‍රීයව සමතුලිත වේ. අපි ඉගෙනගෙන තියෙනවා පුතේ විදේශ ගිණුම නැත්තම් ගෙවුම් ශේෂ ලේඛනය. ඒකේ අපි සටහන් කරන්නේ ආනයන අපනයන ලැබී ආදායම් සාධක ආදායම් ලැබීම් සංක්‍රාම ලැබීම් ගෙවීම් මේවනේ. එතකොට මේකට ඍජු ලෙසම මේ විනිමය අනුපාතිකයේ බලපාන එක තමයි වා තේරුම් ගන්න පළවෙනි දේ. ඒ නිසා මේ පූර්ණ නම්ය නැත්තම්
පූර්ණ පාවෙන විනිමයානුපාතික ක්‍රමයක් යටතේ විදේශ විනිමය වෙළඳපොළ ස්වයංක්‍රීයව සමතුලිත වෙනවා සේම අපි කියනවා මේ ගෙවුම් ශේෂ ලේඛනයක් ස්වයංක්‍රීයව සමතුලිත වෙන්න මේ පූර්ණ නම්‍ය විනිමයානුපාතික ක්‍රමයක් බලපානවා. ඊළඟට මේකදී දැනගන්න ඕන පුතේ මේ පූර්ණ පාවෙන විනිමයානුපාතික ක්‍රමයක වාසි සහ අවාසි. අවාසි ටික නම් මම දීලා තියෙනවා print කරලා. වාසි එකින් එක ලියාගෙන අපි සාකච්ඡා කරමින් යමු. හරි. එතන පළවෙනි වාසිය ලියන්නකො මෙහෙම. පළවෙනි වාසිය ලියන්න විනිමය අනුපාතිකය අධිතක්සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් සිදු නොවීම. විනිමය අනුපාතිකය අධිතක්සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් සිදු නොවීම. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ පුතේ දැන් පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයකදී ස්වයංක්‍රීයව තීරණය වෙන්නේ සැබෑ විනිමය අනුපාතිකයම තමයි. එතෙන්දී ආයේ කෘතිමව අපි විනිමය අනුපාතිකයක් තීරණය කරන්නේ නැහැ. ඒ නිසා සත්‍ය විනිමය අනුපාතිකයම තමයි වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් හෝ ඌන තක්සේරුවකට ලක්වීමක් වෙන්නේ නැහැ. ඒක තේරුණාද? හරි. දෙවෙනි එක ලියන්න පුතේ බාහිර සමතුලිතතාව රැක ගැනීම සඳහා ආර්ථිකයේ මෙහෙයවීමට අවශ්‍ය නොවන බැවින් ආර්ථික කළමනාකරණය පහසු වීම. ඒ කියන්නේ උතේ දැන් ඔයාට මම මීට චූටි වෙලාවකට කලින් කියලා දුන්න මතක ඇති පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විදේශ විනිමය වෙළඳපොලේ විනිමය අනුපාතිකයේ සම්බන්ධයෙන් සමතුලිතේ තීරණය වෙනවා වගේම ඒ හේතුවෙන් ගෙවුම් ශේෂ ලේඛනයක් සමතුලිත වෙනවා. එහෙනම් ගෙවුම් ශේෂ ලේඛනය තුලණය කිරීමට අය අමුතුවෙන් වෙහෙස වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා මේ විදේශ විනිමය ඉල්ලුම් සැපයීම් බලවේග මත විනිමය අනුපාතිකයේ සමතුලිත වෙනවාසේ. ඒ නිසා මේ ආර්ථික කළමනාකරණය පහසු වෙනවා. හරි ඊළඟ තුන්වෙනි එක ලියා ගන්න. විනිමය අනුපාතික ස්ථායීකරණ සංචිතයක් පවත්වා ගැනීම අවශ්‍ය නොවීම. විනිමය අනුපාතික ස්ථායීකරණ සංචිතයක් පවත්වා ගැනීමට අවශ්‍ය නොවේ. ඒ කියන්නේ පුතේ දැන් ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විනිමය අනුපාතික ස්ථායීකරණ සංචිතයක් පවත්වා ගන්න වෙනවා. ඒ කියන්නේ විනිමය අනුපාතිකයේ උච්චාවචනයන් පාලනය කරන්න සංචිතයක් ඩොලර් යෙන් පවුන්ඩ් සංචිතයක් තියාගන්න වෙනවා. ඒ කියන්නේ හිඟයක් ඇති වුණොත් වෙළඳපොළට සංචිත මුදා හරින්න වෙළඳපොලේ විනිමය අතිරික්තයක් ඇති වුණොත් සංචිතයට එකතු කරගන්න. ඒ සංචිතයක් පවත්වාගෙන යන්න වෙන්නේ කෘත්‍රිම විනිමය අනුපාතික ක්‍රමයක් හේවත් ස්ථාවර විනිමය අනුපාතික පවත්වාගෙන යන්න. නමුත් පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය යටතේ අපි ස්වයංක්‍රීයව විනිමය අනුපාතිකයේ ධෝරණය වෙන්න ඉඩ හරින හින්දා අමුතුවෙන් සංචිතයක් තියාගෙන කෘත්‍රිමව පාලනයක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් විනිමය අනුපාතික ස්ථායීකරණ සංචිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක ලියා ගන්න හතරවෙනි එක ගෝලීය සම්පත් තරගකාරී භාවිතයන් අතර
කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා අදාළ වීම. එතනින් අදහස් වෙන්නේ දැන් ගෝලීය සම්පත් කාර්යක්ෂමව බෙදා හරින්න ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මේ විනිමය අනුපාතික ඉල්ලුම් සැපයුම් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අර අපිට කෘත්‍රිමව සම්පත් බෙදා හැරීම කාර්යක්ෂම කිරීමක් කරන්න වෙහෙස වෙන්න ඕනේ නෑ. ඒක ඉල්ලුම් සැපයුම් බලවේග මත ස්වයංක්‍රීයව ඒ ආර්ථිකයට ගැළපෙන ආකාරයෙන් සම්පත් බෙදී යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක තියෙන වාසියක් කියලා තමයි සලකන්නේ. හරි ඊළඟට අවාසිත් තියෙනවා. අපි බලමු එකින් එක දීලා තියෙනවා මම පැහැදිලි කරගෙන යන්නම්. පළවෙනි අවාසිය කියන්නේ පුතේ මේ වෙළඳපොළ බලවේග මත විනිමය අනුපාතයේ නිතර උච්චාවචනය වන බැවින් විනිමය අනුපාතිකයේ පිළිබඳ අවිනිශ්චිතතාවයන් හටගැනේ. ඔව්. දැන් විනිමය අනුපාතිකයේ ස්ථාවර වුණොත් අපි දන්නවනේ මෙන්න මේ අගේ තමයි හැමදාම ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් මේක ඒ වගේ එකක් නෙවෙයි. වෙළඳපොලේ තියෙන ඉල්ලුම් සැපයුම් බලවේග වෙනස් වෙනකොට ඊට අනුරූපීව විනිමය අනුපාතිකයත් උච්චාවචනය වීමට ලක් වෙනවා නිතර නිතර. ඒ නිසා විනිමය අනුපාතිකයේ නිතර උච්චාවචනය වෙනකොට වෙළඳපොළ කටයුතු පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපිට ඉලක්කගත වැඩක් කරන්න අමාරු විනිමය අනුපාතිකයේ සම්බන්ධයෙන් නිශ්චිත තත්ත්වයක් නැති හින්දා. හරි දෙවෙනි එක විනිමය අනුපාතිකයේ ඇතිවන අහිතකර නැත්නම් හිතකර උච්චාවචනය ජාත්‍යන්තර වෙළඳාමේ වර්ධනයට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන සංචලනය කෙරෙහි අහිතකර වේ. නැත්නම් ඇතිවන හිතකර උච්චාවචනය නෙවෙයි අහිතකර උච්චාවචනය වෙන්න ඕන. ඒ කියන්නේ දැන් විනිමය අනුපාතිකයේ දැඩි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ පහළ යනවා නම් අපිට අනපේක්ෂිත ආකාරයෙන් ජාත්‍යන්තර ගනුදෙනු අඩපණ වෙනවා. ඒ වගේම ණය හා ප්‍රාග්ධන සංචලනය ආයෝජන ගලා යාම පිළිබඳ අවිනිශ්චිතතා වර්ධනය වෙනකොට ඒ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පවා ඇන හිටින්න පුළුවන්. ඊළඟ තුන්වෙනි එක සමපේක්ෂණ ක්‍රියා දිරිමත් වීම හේතු කොටගෙන විදේශ විනිමය වෙළඳපොලේ දැඩි අස්ථායී නැත්නම් අස්ථාවරභාවයන් ඇති වී. සමපේක්ෂණ ක්‍රියා කියන්නේ මොනවද? දැන් සමපේක්ෂකයෝ කියන්නේ ජාවාරම්කාරී විශේෂයක්. දැන් මේ විදේශ විනිමය වෙළඳපොලේ ඉන්නවා forex කියන මාකට් එක තුල සමපේක්ෂණ ක්‍රියා අපිටත් කරන්න පුළුවන්. මම ඔය දවසක් කියන්නත් ඇති. අපිට මුදල් හොයන්න පුළුවන් තැනක් විදේශ විනිමය වෙළඳපොළට ජොයින් වෙලා මේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ අපි තුමු ඩොලර් අඩු ගානකට මිලට අරගෙන ඒවා අපි ළඟ තියාගෙන ඩොලර් මිල ඉහළ යද්දී ඒවා නැවත විකුණලා අපිට පුළුවන් ලාභ උපයන්න. ඒක තමයි සමපේක්ෂණ ක්‍රියා කියන්නේ. ඒතර මේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ තමයි සමපේක්ෂණ ක්‍රියා සිද්ධ වෙන්නේ. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ සමපේක්ෂණ ක්‍රියා කරාට වැඩක් නැහැ. මොකද විනිමය අනුපාතිකයේ වෙනස් වෙන්නේ ඒ තුලින් ලාභ උපයන්න බෑ. නමුත් පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන් අඩු මිලකට විදේශ විනිමය මිලට අරගෙන ඒවා ගබඩා කරලා තියාගෙන මිල වැඩි වෙන කාලේ ඒවා විකුණලා අපිට ඒ තුලින් ලාභ උපයන්න පුළුවන්. මේ සමපේක්ෂණ ක්‍රියා වර්ධනය වෙනකොට අපිට විදේශ විනිමය වෙළඳපොළ පාලනය කරන්න බෑ. එයි අපි දන්නේ සමපේක්ෂකව මොන විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා. ඒ හින්දා විනිමය අනුපාතිකය පූර්ණ නම්‍ය වීමෙන් සමපේක්ෂණ ක්‍රියා වර්ධනය වෙනවා වගේම විදේශ විනිමය වෙළඳපොළ අස්ථාවර භාවයකට පත් වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. හරි ඊළඟට හතරවෙනි එක විනිමය අනුපාතිකයේ ක්ෂය වීම නිසා දේශීය උද්ධමන පීඩනය තීව්‍ර වේ. දැන් විනිමය අනුපාතිකයේ ක්ෂය වීමක් කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නේ නැහැ. ඒක මම ඊළඟට කියලා දෙන්නම් පුතේ. ඇත්තටම ක්ෂය වීම කියන්නේ රුපියලේ බාහිරාගිය අඩු වෙනවා කියන එක. ඒ තුලින් රටක උද්ධමනකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි ඒක බලමු වෙන්නේ කොහොමද කියලා. පහ ගනුදෙනු වලදී විනිමය අනුපාතික වෙනස්කම් තුලින් එක් පාර්ශවයකට අවාසි වෙන්න පුළුවන්. ඔය එක පාර්ශවයකට වාසියක් වගේම තව පාර්ශවයකට නොහිතූ විදියට අවාසියක් වෙන්න පුළුවන් විනිමය අනුපාතිකයේ නිතර දෝලණය වීම තුලින්. ඊළඟට ණය ගනුදෙනු වලදී අපි කියනවා 6 වෙනි එක විනිමය අනුපාතිකයේ සිදුවන සුළු වෙනස් වීමකදී පවා ඇතැම් විට
ආනයන අපනයන ඉල්ලුම් නම්‍යතාවයේ ස්වરૂපය අනුව ඒවායේ විශාල උච්චාවචනයන් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ විනිමය අනුපාතිකයේ චූටි පොඩියට වෙනස් වුණා අර ආනයන හා අපනයන වල තියෙන ඉල්ලුම නම්‍ය වුණොත් ඒ නම්‍යතාවයේ මත විශාල ලෙස ආනයන අපනයන උච්චාවචනයන් වෙන්න පුළුවන්. ඒ තුලින් ගෙවුම් ශේෂ ලේඛනයේ අසමතුලිතතා නිතර නිතර වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟ එක සාර්වාර්ථික විනයක් පවත්වාගෙන යාම වැදගත්කම පිළිබඳ පෙළඹවීමක් ඇති නොවි. ඒ කියන්නේ සාර්වාර්ථික විනය කියන්නේ සාර්වාර්ථික ස්ථායීතාව, සාර්වාර්ථික සමතුලිතය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පූර්ණ පාවන විනිමය අනුපාතිකයේදී වෙන්න පුළුවන්. ඊළඟ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාව විද වැටීම. එනම් ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ඇති ඉඩකඩ අහිමි විය. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේදී අපි බලාපොරොත්තු වෙන්නේ රාජ්‍යයේ ආදායම්, වියදම්, රාජ්‍ය ණය වගේ ඒවා කළමනාකරණය කරන්න. මේ පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විනිමය අනුපාතිකයේ අගයන් නිතර නිතර උච්චාවචනය වෙනකොට රාජ්‍ය ආදායම්, වියදම් සම්බන්ධයෙන් අනපේක්ෂිත තත්ත්වයක් තියෙනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථායීකරණය පිළිබඳව ගැටලු සහිතයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට තව එකක් කියනවා විනිමය අනුපාතිකයේ කෙටි කාලීන අසමතුලිත උච්චාවචනය ආර්ථිකයේ විකෘතිතාවයන් ඇති කරන අතර ඒ සම්වර්ධන ප්‍රතිපත්ති කෙරෙහි අයහපත් ලෙස බලපාන්න පුළුවන්. ඒ කියන්නේ නිතර නිතර විනිමය අනුපාතිකයේ උච්චාවචනයන්ට ලක් වෙනකොට අර අනාගත ආර්ථික සම්වර්ධන ප්‍රතිපත්ති ස්ථිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇති අවකාශය අඩු වෙලා යන්න පුළුවන්. හරි. ඊළඟට විභාග ප්‍රශ්න දෙකක් තියෙනවා පුතේ අපි ඒක බලමු ඉදිරියේදී. තව එක මාතෘකාවකට මම යනවා. ඒ තමයි ස්ථාවර විනිමය අනුපාතික තන්ත්‍රය ගැන කතා කරන්නේ. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. දැන් ඔන්න පාවෙන විනිමය අනුපාතිකේ නැත්තම් පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයකදී අපි කතා කළේ ඉතින් විනිමය අනුපාතිකයේ අගය තීරණය වෙනවා ඉල්ලුම් හා සැපයුම් බලවේග මත ස්වයංක්‍රීය. ඒ වගේම ඒක කෘත්‍රිමව තීරණය නොවන නිසා නිතර නිතර දෝලනයන්ට ලක් වෙනවා මූල්‍ය අධිකාරී බලපෑමකින් තොරව. නමුත් ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඒ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයකදී විනිමය අනුපාතිකයේ අගය තීරණය කිරීම හා ඒ කිසියම් කාල පරිච්ඡේදයක් දක්වා නොවෙනස්ව පවත්වා ගැනීම රටක මූල්‍ය අධිකාරිය විසින් කරනවා. ඒ කියන්නේ කොටිම කිව්වොත් මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය කියන්නේ කෘත්‍රිම විනිමය අනුපාතික ක්‍රමයක්. මේකෙදි පුතේ ස්වයංක්‍රීයව ඉල්ලුම් සැපයීම් බලවේග මත නෙමෙයි විනිමය අනුපාතිකයේ තීරණය වෙන්නේ. මහ බැංකුවට අවශ්‍ය විදිහට විනිමය අනුපාතිකයේ අගය තීරණය කරලා ඒක කිසියම් කාල පරිච්ඡේදයක් දක්වා නොවෙනස්ව පවත්වා ගන්නා තත්ත්වය තමයි ස්ථාවර විනිමය අනුපාතිකයේදී වෙන්නේ. දැන් ඔයා බැලුවොත් මේකෙදි දැන් ඔයා හිතන්නකො මේ ඍජු ක්‍රමයේ යටතේ මේ පැත්තේ ඩොලර් ප්‍රමාණය මම දානවා. ඩොලර් ප්‍රමාණය මේ පැත්තේ දානවා ඩොලරයක රුපියල් අගේ. ඩොලරයක රුපියල් අගේ. දැන් මේ ඩොලර් සඳහා තියෙන ඉල්ලුම මේ ඩොලර් සඳහා තියෙන සැපයුම. ඉතින් ඩොලරයක වටිනාකම ඇත්ත වශයෙන්ම තීරණය වෙන්නේ ඩොලර් එකක් සමානයි රුපියල් 100යි කියන. ඒ ගානට ඩොලර් 2000ක් වුණා වෙමින් තියෙනවා. දැන් මේක තමයි පැවතිය යුතු විනිමය අනුපාතිකයේ ඉල්ලුම් සැපයුම් බලවේග මත. නමුත් ආණ්ඩුව කෘත්‍රිමව තීරණය කරන මේ තමයි ස්ථාවර විනිමය අනුපාතය. ස්ථාවර විනිමය අනුපාතය තමයි මම මේ පෙන්නන්නේ. එයා කියනවා ඩොලර් එකක් රුපියල් 80 ගාන තමයි හුවමාරු වෙන්න ඕන කියලා. ඒතර ඇත්තටම ඩොලරයේ අගය අඩු කර දැක්වීම. රුපියලේ අගය අධිතක්සේරු වීම. රුපියලට නැති වටිනාකමක් ඇප්ලයි වෙලා තියෙනවා මෙතන රුපියල් 80යි ඩොලර් කියපුවා. ඇත්තම අගේ රුපියල් 100ක් වෙන්න පුළුවන්. රුපියලේ අගේ වැඩි කොට දැක්වීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෘත්‍රිම විනිමය අනුපාතිකයක් තමයි ආණ්ඩුව හඳුන්වා දෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය කියන්නේ. හරි අපි එතන නෝට් එකක් ලියා ගමු පුතේ. මෙහෙම ස්ථානයේ ලියා ගන්න. රටක මූල්‍ය අධිකාරිය විසින්
රටක මූල්‍ය අධිකාරිය විසින් දේශීය ව්‍යවහාර මුදල් ඒකකයක සම අගය පරාණතිල වටිනාකම කෘත්‍රිමව තීරණය කොට එය නැවත වෙනස් කරන තෙක් නොවෙනස්ව පවත්වාගෙන යනු ලබන තත්වය ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය වේ. හරි එතනින් පහළ බලාගන්න නැතහොත් දේශීය මුදල් ඒකකයේ වටිනාකම රත්තරන් වලින් හෝ වෙනත් ප්‍රධාන මුදල් වර්ගයකින් ප්‍රකාශ කිරීමයි. මේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු ස්ථාවරව පවතී. වෙනස් වන්නේ නම් ඉතා පටු සීමාවක් තුල සිදුවේ. 1977ට පෙර ශ්‍රී ලංකාවේ මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහා පැත්තේ බලන්න ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයට අදාළ රූප සටහනක් මන් දීලා තියෙනවා. ඒකේ තියෙනවා R1 කියන්නේ විදේශ විනිමය ඉල්ලුම් හා සැපයුම් මත තීරණය වන විනිමය අනුපාතය. ඒ කියන්නේ රුපියල් 100 කියන්නේ. R2 තමයි පහළ තියෙන්නේ R බිංදුව. R බිංදුව කියන්නේ R2 කියලා හදාගන්න විතරම තියෙන්නේ. ප්‍රස්ථාරයේ R2 කියලා හදාන්න නෝට් එකේ R2 කියලා දීලා තියෙන්නේ. R2 කියන්නේ මූල්‍ය බලධාරීන් තීරණය කොට වෙළඳපොළ අනුගමනය කළ යුතු ස්ථාවර විනිමය අනුපාතිකය. එතකොට ඒ අගයට වඩා සැබෑ විනිමය අනුපාතිකයට වඩා කෘත්‍රිම එක ඉහළ අගයක් ගන්නවා කියලා තේරෙනවා. ඒ කියන්නේ රුපියලේ අගය වැඩි කරලා පෙන්නනවා. හරියට ඕන ඕක තමයි ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක ස්වභාවය. ඒ කියන්නේ මූල්‍ය අධිකාරියට අවශ්‍ය විදිහට කෘත්‍රිම විනිමය අනුපාතිකය තීරණය කරලා නිශ්චිත කාල පරිච්ඡේදයක් දක්වා ඒක නොවෙනස්ව පවත්වාගෙන යන තත්ත්වය. හරි ඊළඟ පිටුවේ තියෙනවා පුතේ මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේ වාසි සහ අවාසි සාකච්ඡා කරලා තියෙනවා. අපි බලමු ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක තියෙන වාසි මොනවද කියලා. බලන්න මේවා තේරෙනවා එක නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය වීම. මොකද ස්ථිර විනිමය අනුපාතික ක්‍රමයක් තියෙන හින්දා අවිනිශ්චිතතා අඩු වෙන හින්දා ජාත්‍යන්තර වෙළඳ කටයුතු වර්ධනය වෙන්න පුළුවන්. දෙක විදේශ ආයෝජකයන්ට හිතකර බලපෑමක් ඇති කිරීම. මොකද ආයෝජකයන්ට අර නිශ්චිතව එයාලගේ ආර්ථික ප්‍රතිපත්ති නැත්නම් ආයවැය ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති නේද? එයාලගේ ආයවැය ලේඛන ඒ වගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ඒවා පිළියෙල කරන්න යනකොට ව්‍යාපෘති වාර්තා හදනකොට නිශ්චිත බවක් තියෙනවා. ඒ හින්දා ආයෝජකයන්ට හිතකර බලපෑමක් ඇති වෙනවා. සමපේක්ෂණ ක්‍රියා ආදායමක් වීම වෙන්න බෑනේ. එක මගින් ක්‍රියාත්මක වෙන්නේ හින්දා සමපේක්ෂණ ක්‍රියා කරලා තේරුම්න්නේ. ඊළඟ ණය හිමියන්ට හා ණය ගනුවන්ට අනාගතයේ ණය ආපසු ලැබෙන විට හෝ ගෙවන විට අවාසියක් ඇති වෙන්නේ නැහැ. එයි ගත්ත අනුපාතයටම තමයි ගෙවන්න තියෙන්නේ. ඒකට මේ දෙන්නටම විනිමය අනුපාතිකයේ තුලින් අවාසියක් වෙන්නේ නැහැ. ඊළඟට දිගු කාලීන ආර්ථික වර්ධනය හිතකර වෙනවා. මොකද අර අනාගතයේ පිළිබඳ තියෙන අවිනිශ්චිතතා අවම වෙන හින්දා දිගු කාලීන ප්‍රාග්ධන සංචලනයන් ආයෝජනයන් රටේ ලෝකීය ක්‍රියාත්මක වෙනවා. හරි මේකෙත් හැබැයි අවාසි තියෙනවා. මෙතන තියෙන ප්‍රබලම අවාසියක් තමයි පළවෙනි එක ඔයා ලියන්නකො මම ඒක විස්තර කරන්නම්. පළවෙනි හිස්තැනේ ලියන්න. විනිමය අනුපාතිකය ඒ වාසි කියන මාතෘකාවේ වාසි කියලා වැදලා තියෙන අවාසි කියලා හදාගන්න. පළවෙනි එක විනිමය අනුපාතිකය ස්වයංක්‍රීයව වෙනස් නොවන නිසා ගෙවුම් ශේෂය ස්වයංක්‍රීයව තුලනය නොවේ.
ස්වයංක්‍රීයව තුලණය නොවීම. ඒකෙන් මම ඔයාලට කිව්ව අර දැන් පූර්ණ පාරණි විනිමය අනුපාතිකකරණය කියන ලියුම් ශේෂ ලේඛනයේ ස්වයංක්‍රීයව තුලණය වෙනවා. නමුත් මේ වගේ විනිමය අනුපාතිකකරණයේදී කෘත්‍රිමව මේක අපිට තුලණය කරන්න වෙනවා. ඊළඟ දෙක ලියන්න විනිමය අනුපාතිකය ඌන තක්සේරු වීමක් හෝ අධිතක්සේරු වීමක් සිදුවීම. අධිතක්සේරු වීමක් සිදුවීම. දැන් බලන්න මෙතන රුපියලට වැඩි අගයක් ඇවිල්ලා තියෙනවා. අධිතක්සේරුව. දැන් අපි මෙහෙම තීරණය කළොත් මෙහෙම ස්ථාවර විනිමය අනුපාතිකයේ තීරණය කළොත් රුපියල ඌන තක්සේරු වෙලා තියෙනවා. ඒතර කෘත්‍රිම විනිමය අනුපාතිකයේ තුලින් සැබෑ විනිමය අනුපාතිකයේ අගේ ඌන තක්සේරුවක් හෝ අධිතක්සේරුවක් වෙන්න පුළුවන්. ඒක අවාසියක්. 3 විදේශ විනිමය ස්ථායීකරණ සංචිතයක් පවත්වා ගැනීමට සිදුවීම. ඒ කියන්නේ විනිමය අනුපාතිකයේ ස්ථායීකරණය කරන්න ඩොලර්, yen, පවුම් වගේ ඒ විනිමය අනුපාත නැත්නම් විදේශ විනිමය ඒකක වලින් සංචිත පවත්වාගෙන යන්න මහ බැංකුවට වෙනවා. ඒක අවාසියයි. ඊළඟ 4 ලියන්න. විනිමය අනුපාතිකයේ සිදුවන කෘත්‍රිම ගැලපුම් තුලින් අනාගත විනිමය අනුපාතිකයේ අහිතකර වීම. ඒ කියන්නේ අපි වර්තමානයේ කරන සුළු ගැලපුම් නිසා ඒවා සමුච්චනය වෙලා එකතු වෙලා අනාගතයේදී විනිමය අනුපාතිකය විකෘතිතා ඇති වෙන්න පුළුවන්. සැබෑ තත්වයට වඩා ගොඩාක් වෙනස් තත්වයක් කෘත්‍රිම නැත්නම් ස්ථාවර විනිමය අනුපාතිකයෙන් පෙන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ 2001 දී තමයි මේ ස්ථාවර විනිමය අනුපාතිකය වෙනස් වුනේ. ඒ 2001 වෙනකොට ඩොලර් එකක් රුපියල් 98කට වගේ තිබුණේ. දැන් 2001 පස්සේ 2002 විතර ගත්තාම ඩොලර් එක රුපියල් 120 විතර වෙන්න ඉතාම වේගෙන් ඉහළ යනවා. දැන් අද වෙනකොට ඩොලරයක් රුපියල් 200 ගන්න. ඒ කියන්නේ අර සැබෑ අනුපාතයේ විශාල උච්චාවචනයක් වෙන්න පුළුවන් දිගු කාලයේදී අපි මේ කෙටි කාලය තුල කරන ගැලපීම් වල ප්‍රතිඵලයක් විදියට. පස්වෙනි එක ලියන්න පුතේ. මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථායීකරණය සඳහා ස්වයංක්‍රීයව ක්‍රියා කර නොහැකි වීම. ස්වයංක්‍රීයව හා ස්වාධීනව ක්‍රියා කර නොහැකි වීම. ඒ කියන්නේ දැන් අපිට මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථායීකරණයයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථායීකරණයයි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි කියන මේවා ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ. දැන් පූර්ණ නම් මේ විනිමය අනුපාතිකයේදී නම් ඉල්ලුම් සැපයීම බලවේග මත සියලුම ආර්ථික ප්‍රතිපත්ති ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව තුලණය වෙනවා. නමුත් මේ කෘත්‍රිම විනිමය අනුපාතිකය නිසා බාහිර ලෝකයේ ක්‍රියාත්මක වෙන එක රට අභ්‍යන්තර තුල ගනුදෙනු සිද්ධ වෙන්නේ තව එකකට අනුව. ඒ හින්දා අභ්‍යන්තරයේ අපි විනිමය අනුපාතිකයේ ස්ථාවරව තියාගෙන මූල්‍ය ප්‍රතිපත්ති ස්ථායීකරණය කළාට රටින් බාහිරව ගත්තහම ආය ක්‍රියාකූල තත්ත්වයක් ඇති වෙනවා. එහෙනම් අභ්‍යන්තර ස්ථායීතාවය හා බාහිර ස්ථායීතාවය අතර ගැටීමක් ඇති කරගන්න සිද්ධ වෙනවා. අවසාන එක ලියන්න එතන හිස්තැනේ. ඇතැම් විදේශ ආයෝජන සහ ප්‍රාග්ධන අරමුදල් සංචලනයන් අධෛර්යමත් වීම. ඒ කියන්නේ හැම වෙලෙම මේ ස්ථාවර විනිමය අනුපාතිකය
විදේශ වෙනදාමට හොඳයි කියලා කියන්න බෑ. සමහර විදේශ ආයෝජක කැමති නැහැ. ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යනවා. මොකද එයාලගේ මුදලට නියම අගය ලැබිලා නැති හින්දා. ඒ හින්දා එයාලා කැමති පූර්ණ පාවෙන විනිමය අනුපාතිකයක් ක්‍රියාත්මක වෙනවා. හරි එහෙනම් අපි එමු පුතේ අද දවසේ අවසාන කොටස මම එන්නේ 6 වෙනි පිටුවට එන්න. ඒකේ තියෙනවා ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය හා පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයේ සැසඳීම කියලා එකක්. එන්න මේක නම් ඔයාලට ගොඩාක් වටිනවා. ඒකට තරු ලකුණක් දාගෙන හරි තියාගන්න. අඩුම කරුණු 4ක්වත් ලියලා සංසන්දනය කරන්න ඉගෙන ගන්න. බලන්න එතන මම දීලා තියෙනවා. ස්ථාවර විනිමය අනුපාතිකයයි පූර්ණ පාවෙන විනිමය අනුපාතිකයයි කියලා දෙපැත්තේ දාලා ගමු. පළවෙනි කියනවා ගෙවුම් ශේෂය තුලනය කිරීම සඳහා අවශ්‍ය පරිදි විධාන යෙදිය යුතුය. විධාන යෙදිය යුතුය. ඒ කියන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේදී අපිට ගෙවුම් ශේෂය තුලනය කරන්න අපි කටයුතු කරන්න වෙනවා. නමුත් පූර්ණ පාවෙනකේදී ගෙවුම් ශේෂ තුලනය කිරීම ස්වයංක්‍රීය යාන්ත්‍රණයක් ඔස්සේ සිද්ධ වෙනවා. ඊළඟ ස්ථාවරකේදී බාහිර සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට විදේශ මුදල් සංචිත පවත්වාගත යුතු වීම හා ඒ නිසා රටේ ජාත්‍ය අභ්‍යන්තර සමතුලිතය කැප කරන්න වෙනවා. නමුත් පූර්ණ පාවනකේදී නිල සංචිත විශාල වශයෙන් රඳවා ගැනීමට අවශ්‍ය නොවන බැවින් වඩා ඵලදායී කටයුත්තක නැත්නම් කටයුත්තක යෙදවිය හැකි මෙන්ම අභ්‍යන්තර සමතුලිතතාව පවත්වා ගැනීමට පමණ අවධානය යොමු කරන්න පුළුවන්. ඊළඟ ස්ථාවරකේදී විදේශ ආයෝජන හා දීර්ඝකාලීන ප්‍රාග්ධන ප්‍රවාහවල විශාල අනුබලයක් ලැබෙනවා. නමුත් පූර්ණ පාවනකේ දීර්ඝකාලීන හා මහා පරිමාණ ජාත්‍යන්තර වෙළඳ ආදායමක් කරන්න ගොඩක් බලපෑමක් එන්න පුළුවන්. ස්ථාවරකේදී විනිමය අනුපාතිකයේ පදනම් කරගත හැකි සමපේක්ෂණ ක්‍රියා ඇති වෙන්න බෑ. නේද? නමුත් පූර්ණ පාවනකේදී සමපේක්ෂණ ක්‍රියා වර්ධනය වෙනවා. ස්ථාවරකේදී විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීම අපනයන භාණ්ඩවල තරංකාරීත්වය අඩු වෙන්න පුළුවන්. නමුත් පූර්ණ පාවනකේදී අධිතක්සේරු වීමක් හෝ උණුතක්සේරුවක් වෙන්නේ. ස්ථාවරකේදී රාජ්‍ය ණය කළමනාකරණය පහසුයි. නමුත් පූර්ණ පාවනකේදී දේශීය මුදලින් තක්සේරු කළ විදේශ ණය බර නිතර වෙනස් වීමෙන් රාජ්‍ය කටයුතු ගැලපුම් සැලසුම් කිරීම දුෂ්කර වීම. ඒ කියන්නේ අපිට විනිමය අනුපාතිකයේ විචලතාවයන් අනුව අපි ගත්ත ණය ආපහු ගෙවද්දී අපිට ලොකු පිළිවෙලක් දරන්න වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි අවසානට යන්නේ පුතේ මේ පාලිත පාවෙන නැත්නම් පාලිත නාම්‍ය පාලිත චල විනිමය අනුපාතිකයේ ගාව. දැන් ඒක කතා කරද්දී මහා ලොකු දෙයක් නෑ ඔයාට. අපි ප්‍රශ්න අහනවා කියලා මම ඔයාලට කිව්වේ මේ පූර්ණ පාවෙන විනිමය අනුපාතිකයේ සහ ස්ථාවර විනිමය අනුපාතිකයෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න ඇහෙන්නේ. දැන් මේ පාලිත පාවෙන කියන කෙනා පාලිත පාවෙන එහෙම නැත්නම් පාලිත චල පාලිත නාම්‍ය විනිමය අනුපාතිකයේ හැදෙන්නේ පූර්ණ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය හා ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය කියන දෙකේ එකතුවකින්. ඒ කියන්නේ කොටස් එකතුයි. ඒ දෙකේ මිශ්‍රණය. ඒ දෙකේ අතරමැද තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක එක අන්තයක්. අරක තව අන්තයක්. ඒ අතර ඉන්න කෙනෙක් තමයි පාලිත පාවෙන පාලිත චල. ඒ කියන්නේ දැන් මේකෙදි නිදහසේ ස්වයංක්‍රීයව විනිමය අනුපාතිකයේ දෝලණය වෙන්න ඉඩ දීලත් නැහැ, තීරණය වෙන්න ඉඩ දීලත් නැහැ. මූල්‍ය අධිකාරියේ මැදිහත් වීම යටතේ නිශ්චිත සීමාවක් ඇතුලේ විනිමය අනුපාතිකයේ හැසිරෙන්න ඉඩ දීලා තියෙනවා. ඒ කියන්නේ පාලනයකට යටත්ව තමයි පාවෙන්නේ. ඒ කියන්නේ නිදහසේ පාවෙන්නේ නැහැ. පාලනය කිරීමෙන් පාවෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක තමයි පාලිත පාවන විනිමය අනුපාතික ක්‍රමයේ ස්වභාවය. හරි අපි බලමු එතන ලියා ගන්න. මේකේ කියනවා පූර්ණ නාම්‍ය හා පූර්ණ අනාම්‍ය කියන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රම දෙකෙහි සංකලනයේ පාලිත නාම්‍ය විනිමය අනුපාතික ක්‍රමයේ වේ. එතන ඉස්තනේ ලියන්න පුතේ මෙහිදී මූල්‍ය අධිකාරිය විසින් දේශීය මුදල් ඒකකයේ සඳහා ස්ථාවර විනිමය අනුපාතිකයක් තීරණය කොට එය එක්තරා පරාසයක් තුල
දෝලණය වීමට ඉඩ හරිනු ලබයි. ඒ කියන්නේ දැන් අපි හිතමු තීරණය කරපු විනිමය අනුපාතිකයේ ඩොලර් එකක් සමානයි රුපියල් 100යි කියලා තමයි තීරණය කළේ. මේකේ ඉහළ සීමාවක් සහ පහළ සීමාවක් මහ බැංකුව ඉදිරිපත් කරනවා. අපි දැන් ඉහළට ගියොත් ඩොලර් එකක් සමානයි රුපියල් 130 දක්වා යන්න පුළුවන්. පහළ සීමාව ඩොලර් එකක් සමානයි රුපියල් 80 දක්වා යන්න පුළුවන්. මේකට වඩා ඉහළට යන්න දෙන්නේ නැහැ, මේකට වඩා පහළට යන්න දෙන්නේ නැහැ. මේ අතර උච්චාවචනයන් වෙන්න ප්‍රශ්නයක් නෑ. එවැනි එකක් තමයි පාලික පාවෙන විනිමය අනුපාතික ක්‍රමයේ සිද්ධ වෙන්නේ. හරි. දෝරණය වීමට ඉඩහන් අපිට ලැබෙන ඉඩහන් ලැබේ. එම පරාසයේ ඉක්මවා විනිමය අනුපාතිකය වෙනස් වීමට නැඹුරු වන විට මූල්‍ය අධිකාරිය විනිමය වෙළඳපොළට මැදිහත් වීම සිදු කරයි. ඒක මැදිහත් වෙලා මේ ගැළපීම කරනවා. ඊළඟ විරෝධයේ පහළින් මෙම ක්‍රමයේ යටතේ වෙළඳපොළ බලවේග තුලින් විනිමය අනුපාතිකයේ නිදහසේ තීරණය වීමට ඉඩ නොහැර විනිමය අනුපාතිකයේ දෝලනයන් පාලනය කිරීමට මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීම කරන බැවින් එය පිරිසිදු පාවීම නොව අපිරිසිදු පාවීම ලෙස හැඳින්වේ. එසේම මෙම ක්‍රමයේ යටතේ කෙටි කාලීනව විනිමය අනුපාතිකයේ උච්චාවචන පාලනය කිරීමට විනිමය වෙළඳපොළට මැදිහත් වීම කරන අතර දිගු කාලයේදී වෙළඳපොළ බලවේග විසින් විනිමය අනුපාතිකයේ තීරණය කිරීමට ඉඩ හැරෙනු ලැබේ. ඊළඟට කියනවා ලෝකයේ බොහෝ රටවල් පාවෙන විනිමය අනුපාතික හඳුන්වා දීමට පෙර පාලිත පාවෙන විනිමය අනුපාතික ක්‍රමය අනුගමනය කොට වෙළඳපොළ පුහුණුවක් ලබා ගනී. ශ්‍රී ලංකාවේ 1977 නොවැම්බර් 16 සිට 2001 ජනවාරි 22 දින දක්වා මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කියන්නේ පූර්ණ පාවෙන එක දෙන්න කලින් දැන් ට්‍රයිල් එකක් විදිහට පාලිත පාවෙන එක දාලා තමයි පූර්ණ පාවෙන එකට එන්නේ. ඒකයි ඔය කියලා දුන්නේ. හරි ඔන්න ඔය කාරණා තුලින් අපි ඉගෙන ගන්නවා පුතේ රටක නැත්නම් ලෝකේ රටවල් වල විනිමය අනුපාතික තන්ත්‍ර 3 ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණය සහ ඒ තන්ත්‍රයේ යටතේ වෙළඳපොළේ ඇතිවන වාසි හා අවාසි සහගත තත්ත්වයන් සාකච්ඡා කරමු. අපි ඊළඟ එකකේදී මේ විනිමය අනුපාතිකයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ අවබෝධ කරගන්න.